තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. පින්නතුනි, අද ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මෙම ස්ථානයට වැඩම කොට සිටින්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති බෞද්ධ රූපවාහිනී සහ බෞද්ධ ගුවන්විදුලියේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය පඬිත දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේ පාද නමස්කාර පූරකව මේ මොහොතේදී පිළිගනු ලබනවා. අද දවසේදී ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දී තිබෙනවා 90 ලොන්ඩන් පෙදෙස කොළඹ 7 පදිංචි බුද්ධීෂා විජේරත්න දියණිය ඇතුළු පවුලේ සිළුම දෙනා. පින්වතුනි, අපි එහෙමනම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් පන්සිල් සමාදන් වෙමු. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්ච පමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. උච්චින්ද ස්නේහ මත්තනෝ කුමුදං සාරදිකං වපින්නා සන්තා බහාමීව බුද්ධයං නිබ්බානං සුගතේන දස්සිනං තී. සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, දැන් මේ අවස්ථාවේ මේ හැම දිනෙකම සූදානම් වන්නේ තුන්ලොවක් සනසා වදාළ සනරාමර ලෝකස්වාමී තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළ උතුම් ධර්මයට සවන් දෙන්නට, ඒ වගේම ධර්මයේ කෙරෙහි සිත යොමු කරන්නට. පින්නතුනි, මේ ලෝක ධාතුවේහි
මනුෂ්‍යයන් හට එවැගේම දිව්‍ය බ්‍රහ්මාදී සියලු සත්ව ලෝකේ සියලු සත්වයන්ටම නොවරදින දුක් නැති කර ගැනීමේ මාර්ගය නිර්වාණ මාර්ගය හෙලි පෙහෙලි කොට දේශනා කොට වදාළේ අපේ ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදු පියාණන් වහන්සේගේ ධර්මයට යමෙක් තමන්ගේ සිත යොමු කරනවා නම් ඒ ධර්මයේ කෙරෙහි තමන්ගේ සැලකිල්ල එවැගේම ඒ පිළිබඳ අවධානයෙන් යුතුව ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ තනත්තන්ට මෙලව වශයෙන්ුත් පරලොව වශයෙන්ුත් යහපත් විපාක උසස් ආනිසංස ගෙන දීමේ හැකියාවක් ශක්තියක් මේ උතුම් ධර්මයේ තුල පවතිනවා පිළිතුර. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ශ්‍රී සත් ධර්මය ලෝ විද්‍යමානව පවතින තාක්කල් අපේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශාසනය තුල සෝවාන් ඵලයේ පිහිටිය සයවගේම සකදාගාමි ඵලයේ අනාගාමි ඵලයේ අරිහත් ඵලයේ පිහිටියා වූ රහතන් වහන්සේලාගෙන් මේ ලෝකය හිස්වන් නැති බව මගේ නෛර්යානික ධර්මයේ යම් තාක්කල්ලෝ පවතීද ඒ තාක්කල්ම රහතන් වහන්සේලාගෙන් මේ ලොව හිස් නොවන බව නොහිස්ව පවතින බව අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ අනුව පින්වතුනි අදත් මේ ලෝකේ ධ්‍යාන මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තු ආර්ය ශ්‍රාවක උතුමන් වහන්සේලගෙන් මේ ශාසනය සෝභමානව පවතිනවා. එසේ සෝභමාන වන්නේ මේ උතුම් ශ්‍රී සත් ධර්මයේ නිසායි. ඒ නිසා පින්නතුනි මේ ධර්මය ලෝකේ බොහෝ දෙනාට හිතසුව පිණිස දේශනා කරවීම මහත් කුසලයක්වත් වෙන අනාදිමත් කාලයක් සැප විපාකගෙන දෙන මහා පින්කමක් වෙනවා. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන උතුම්ම දානය ධර්ම දානී හැටියට දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේම වදාලා එක් අවස්ථාවක මහණෙනි යම් කිසි කෙනෙක් මේ ලෝකයේ මේ මහා පෘථුවිය මේ මහ පොළව බෙර ඇසක් මෙන් සමතලා කරලා මේ මහා පෘථුවිය වැසෙන්නට බුදුපසී බුදු මහා රහතන් වහන්සේලා වාඩි කරවලා බඩා හිඳුවලා දිව්‍යමය බඳු වූ ඊතා ප්‍රණීත රසමුසු ආහාර පාන ආදී ඒ බුදුපසී බුදු මහරහතන් වහන්සේලාට ඉබඳු දානමාන ආදීන් සංග්‍රහ කරනවා නම් දන් පෙන් පූජා කරනවා නම් ඊළඟට උන්වහන්සේලාට ඊ타ම සිනිදු කෙසෙල් ගොබ බඳු ඊතා සිනිදු වටිනා තුන් සිවුරු පූජා කරනවා නම් ඒක මොනතරම් අසිරිමත් පින්කමක්ද. මේ මුළු මහත් පොළොව තලයේ වැසින්නට බුදුපසී බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවන්නට පුළුවන් කමක් නේ පිණුතු. ඒ වගේ මේ සියලු බුදුපසී බුදු මහරහතන් වහන්සේලාට ප්‍රණීත ආහාර පාන ආදී පුදන්නටත් ඒ වගේ මේ ඊටාම වටිනා සිවුරු පිරිකර අර තුන් සිවුරු පූජා කිරීමත් ඊටාම දුර්ලභ කාර්යයක්. කෙනෙකුට කරන්නට තබා හිතන්නටවත් බැරි දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊබඳු පින්කම යම් කිසි කෙනෙක් සිදු කරනවා නම් එය මොනතරම් ආනිසංස ගෙන දෙන මොනතරම් සැප විපාක ගෙන දෙන මහා පින්කමක්ද ආචාර්යමත් පින්කමක්කේය. ඒ පින්කමින් යම් පිනක් අත් වෙනවා නම් ඒ පිනටත් වඩා වටිනා පිනක් උසස් සැප විපාක ගෙන දෙනවා අය යම් කිසි කෙනෙක් එක හතර පද ගාථාවකින් නිවන් මඟ පැහැදිලි කරමින්
ධර්ම දේශනාවක් කරනවා නම් ධර්ම සංග්‍රහයක් සිද්ධ කරනවා නම් ඒ ධර්ම සංග්‍රහය අර මහා පෘථුවිය පුරාවට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඩා හිඳුවා සිදු කරපු අසිරිමත් මහා පින්කමට වැඩිය මහත් ආනිසංස ලැබෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. එයින් පේන්නේ පිළිතුරු මේ ධර්ම දානයෙහි තියෙන මහත් වටිනාකමයි. මෙහි තියෙන උතුම් ආනිසංස පක්ෂයයි. ඒ නිසා තමයි පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණු මොහොතේ ඉඳලා පිරිනිවන් පාන අන්තිම තප්පරේ දක්වා උන්වහන්සේගේ ජීවිතේ අත් නොහැර සිදු කළා වූ උතුම්ම දානේ තමයි ධර්ම දානය. දෙවියන් සහිත ලෝකයාට හිත අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා. පින්වතුනි 45 වසරක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටි සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ආර්ය පුද්ගලයන් වහන්සේලා, ඒ 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා, සියලු මහරහතන් වහන්සේලා ජීවිතාන්තයේ දක්වාම පිරිනිවන් පාන මොහොත දක්වාම අත් නොහැර සිදු කළ දානයත් මේ ධර්ම දානයයි. ඒ වගේම ලංකාවට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මේ රට වාසය කළ වැඩවිසූ සියලු මහරහතන් වහන්සේලා පිරිනිවන් පාන මොහොත දක්වාම අත් නොහැර සිදු කළ මහානුභාව සම්පන්න මහා පින්කම ධර්ම දානයයි. එයින් පේනවා මේ බණ කීම, බණ කියවීම, ඒ වගේම බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කිරීමට කටයුතු සලස්වා දීම මොනතරම් වටින පින්කමක්ද කියලා. ඔය දඹදිව එක්සේ සත් කරලා මුයි ලෝකේ පාලනය කළ මහා ප්‍රතාපවත් රණකාමී රජ කෙනෙක් වුණු ධර්මාශෝක මහාධිරාජයා අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පිය මහරජතුමන් පින්වතුනි මුළු දඹදිව පුරාම 84000ක් බෙහෙර විහාර කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධේ දේශනා කළා කියා දැනගෙන 84000ක් බෙහෙර විහාර අශෝක මහා අධිරාජයා සිදු විදි කළා ජම්බුද්වීපේ දඹදිව් තලේ. එතනින් නැවතුනේ නෑ එතුමා. බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්ම දේශනා, වටිනා ධර්ම කොටස පින්වතුනි දැන අසාගෙන ශිලා ලේඛනවල ඒ ධර්ම කොටස කොටලා ඒවා මහා ජනතාව ගැවසෙන, මහා ජනතාව හැසිරෙන ප්‍රසිද්ධ ස්ථානවල ජනතාවට කියවන්නට, නිතර දැක බලා ගන්නට, ඒ අනුව තමන්ගේ ජීවිතේ යහපත් කර ගන්නට අශෝක අධිරාජයා පින්වතුනි මුළු දඹදිව් තලයේම පින්වතුනි අශෝක ලිපි, ගිරි ලිපි ආදී සකස් කෙරුවා. අදත් ඉන්දියාවේ දකින්න තිබෙනවා. එහෙම සිද්ධ කළේ මේ ධර්ම දානයේ තියෙන උතුම්කම, වටිනාකම එතුමා දැනගෙන සිටියේ නිසා. මොකද පින්නතුනි අනිත් හැම දෙයකටම මිලක් නියම කරන්න පුළුවන්. දැන් ජේතවනාරාමේ ඉදිකිරීම මොනතරම් වටින මහා පින්කමක්ද. බුදුරජාණන් වහන්සේ ජීවිතේ වැඩි කලක් වැඩ සිටිය අනීපිඩු මහ සිටුතුමා කෝටි සංඛ්‍යාත ධනය වියදම් කරලා ඉදිකළ මහා විහාරයේ තමයි ජේතවනාරාමය. ඒ වගේම විසාකා මහෝපාසිකාව 18 කෝටියක් ධනී වියදම් කරලා ඉදිකළ මහා විහාරයේ පූර්වාරාමය. ඒ විහාරවල බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිමින් මහ රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩ වාසය කරමින් උදාර සේවාවක් සිදු කළා. නමුත් පින්නතුණි ආරාම විහාරවල වටිනාකම මුදලින් තක්සේරු කරන්න පුළුවන්.
ජේතවනාරාමී ඉදිකරන්ට මෙච්චර මුදලක් වැය වුණාය. පූර්වාරාමී ඉදිකරන්ට මෙතරම් මුදලක් වැය වුණාය කියලා ගණනය කරන්ට පින්වතුනි පුළුවන්කම තියෙනවා මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා. නමුත් මේ ධර්ම දානය එහෙම තක්සේරු කරන්නට පුළුවන් කමක් නෑ. මේ ධර්ම දේශනා කරවීම සහ බොහෝ දෙනාට හිතසුව පිණිස මේ ධර්මය පින්වත්තුනි ප්‍රචාරය කිරීම මහත් ආනිසංස ලැබෙන මහ පින්කමක්. ඉතින් මේ බඳු පින්කමක් තමයි මේ පින්වතුන් අද වෙනි දවසේ මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ ධර්ම දේශනා කරවීමේ තවත් වටිනාකමක් තිබෙන්නේ මේ බෞද්ධ රූපවාහිනී නාලිකාවට සවන් දෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තම තමන්ගේ නිවෙස් වල ඉඳගෙන මේ ධර්මයට සවන් දෙනවා, ධර්ම ශ්‍රවණය කරනවා. මේ රටේ පමණක් නොව විදේශ රටවල වාසය කරන සදහිතියන් බොහෝ පිරිස් දහස් සංඛ්‍යාත පිරිස් පිට රටවල විදේශ රටවල ඉඳගෙන මේ බණ අහනවා, ධර්ම ශ්‍රවණය කරනවා අන්තර්ජාලය ඔස්සේ. ඒ නිසා පින්නතුනි මොනතරම් වටින ධර්ම සංග්‍රහයක්ද කියලා හිතලා කල්පනා කරලා බලන්න මේ බඳු උදාර පින්කම්. පින්නතුනි මම මේ මොහොතේ මේ පින්වතුන්ට ධර්මානුශාසනාව සඳහා මාතෘකා වශයෙන් තබන්ට යෙදුනි අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධම්මපදයෙහි සඳහන් වෙන ඊටාම වටින උතුම් ගාථා දේශනාවක්. මේ ගාථාව අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ පින්වතුනි අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ මුල් කරගෙන උන්වහන්සේගේ ශිෂ්‍ය අතවැසි භික්ෂූන් වහන්සේ නමක් වුණු ස්වර්ණකාර කියන තෙරුන් වහන්සේ නියම කරගෙනයි නිමිති කරගෙනයි උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. පින්නතුනි අපේ සරියුත් මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ දෙවෙනි බුදුහාඳුරුව හැටියට සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙන උතුමන් වහන්සේ නමක්. ඒ වගේම මේ සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව නුවණ මහා පුදුමයි. අපේ බුදුරජාණන් වහන්සේ හැරුණහම චතුරාර්ය සත්‍ය ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මඟ පැහැදිලි කර දීමේ සමත්කම් තිබුණු මහා පුදුම දැනුම් සම්භාරයකින් යුක්ත වුණු මහා ප්‍රඥ මහෝත්තමයන් වහන්සේ පින්නතුනි මේ සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන කියනවා කල්පයක, ඒ කිව්වේ අති දීර්ඝ කාලයක් කල්පයක් කියලා කියන්නේ. කල්පයක් තුල මේ ලෝකේ ඇදහැලෙන වර්ෂාවල වැසිවල මෙච්චර වැහි බින්දු තියෙනවා කියලා පින්වතුනි ගණනය කරලා ගැනලා කියන්න පුළුවන් විදිහේ මහා නුවණක්, මහා පුදුම ප්‍රඥාවක් සරියුත් මහරහතන් වහන්සේ තුල පැවතුණා. ඒ නිසයි උන්වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අගතනතුර භාග්‍යවතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවක පදවියට උන්වහන්සේ පත් කළේ. ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදුණු එක්තරා ස්වර්ණ කාල. ඒ කියන්නේ පින්නතුනි රත්තරන් වැඩ කරන රන් ආභරණ තනන රන් ආභරණ නිර්මාණය කරන්නට පුළුවන් එක්තරා තරුණේ කාර්මික ශිල්පී බුදුරජාණන් මේ සරියුත් මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදිලා උන්වහන්සේ ළඟ පැවිදි වුණා පින්වතුනි. ඉතින් පැවිදි වුණයින් පස්සේ උන්වහන්සේට නමක් ලැබුවා ස්වර්ණකාර කියන නම. ස්වර්ණකාර තෙරුන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා නම් පෙරුවා හිඳින්නවා. ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ මේ මහා නුවණ තිබිච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ පින්නතුනි මේ තරුණ ස්වාමීන් වහන්සේට භාවනා කර්මස්ථානයක් දුන්නා.
මොකක්ද දුන්නේ කර්මස්ථානයේ අසුභ භාවනාව. මේ ශරීරය පිළිබඳව මෙනෙහි කරන්ටේ කියලා. කායී කායානුපස්සී කියලා ওই සතිපට්ඨාන සූත්‍රයේ තියෙන යෝගීන් පින්නතුනේ අසුභ භාවනාව ගැන සඳහන් වෙන තැන කීසා ලූමා නකා දන්තා තචෝ මන්සං නහරු වට්ටි ආදී වශයෙන් මේ ශරීරයේ සකස් වෙලා තියෙන කෙස් වලින් ලොම් වලින් සමින් මස් වලින් ඇට වලින් ඒ වගේම සෙම්සොටු මුත්‍රාදීන් නිතර අපිරිසිදු වෙන අපවිත්‍ර දෙයක් මේ හැටියට මේ ශරීරයේ තියෙන පිළිකුල් භාවය අසුභ ස්වභාවය නිරන්තරයෙන් මෙනෙහි කරමින් වාසය කරන්ටේ භාවනා කරන්ටේ කියලා පින්වල දුන්නා. කර්මස්ථානයේ හැටියට අසුභ කර්මස්ථානයේ දුන්නා පින්වල. මොකද සරියුත් මාහිමියන් වහන්සේ පින්නතුනි මේ අසුභ කර්මස්ථානයේ වැඩිමින් රාගය ප්‍රහාණයටපත් වෙනවා. ඒ වගේම මේ භික්ෂූන් වහන්සේ තරුණ කෙනෙකුන් නිසා ශරීරය ජීවිතය පිළිබඳව කියවෙන භාවනාවක් නිසා මේ අසුභ භාවනාව උගන්වා වදාළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ අසුභ භාවනා කර්මස්ථානයේ ඉගෙන කියාගෙන විවේක ස්ථානයකට ගොස් භාවනා කරන්නට පටන් ගත්තා. මේ ශරීරයේ දෙස බලමින් අනේ මේ මගේ ශරීරී බොහොම පිළිකුල් දෙයක්, බොහොම නිසරු දෙයක්, අසාර දෙයක්, අපවිත්‍ර දෙයක්. මේ ශරීරයෙන් නිතර සෙම ගලනවා, සොටු ගලනවා, ඒ වගේම කබ ගලනවා, මල මුත්‍ර වෙගිරෙනවා. ඒ වගේම මේ ශරීරයෙන් දහඩිය දමනවා. කොතරම් පිරිසිදු කළත් කොතරම් පවිත්‍ර කළත් මේ ශාරීරී නිබඳු අපිරිසිදු ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම මගේ ශාරීරී පවතින මේ කෙස්ද ලොම්ද නියද දත්ද මේවා ඔක්කොම අනිත්‍යත්වයට යනවා. මේ විදිහට මේ අසුභය පිළිබඳ වැඩුව අසුභ භාවනා කළා. අසුභ භාවනා කරන්න පටන් අරගත්ත දවසක් දෙකක් නෙවෙයි පින්නතුනි මාස 4ක්ම මේ භාවනාව කළා. නමුත් පින්නතුනි කිසිම භාවනා දියුණුවක් ඇති වුණේ නැහැ. අඩුම තරමින් සිතේ සමාධියක්වත් ඇති වුණේ නැහැ. භාවනාව පිළිබඳ පින්නතුනි කිසිම ප්‍රතිඵලයක් නැතුව උන්වහන්සේ තමන්ගේ පැවිදි ජීවිතේ බොහෝම අසතුටින් ගත කළා. අනේ මං මෙච්චර උත්සාහ කරලත් මෙච්චර වීරිය කරලත් මෙතරම් භාවනා කරලත් අනී මට භාවනාවේ දියුණුවක් ලබන්නට බැරි වුණා නොයද කියන මේ සංකල්පනාවෙන් වාසය කළා. වාසය කරලා අපි සරියුත් මහරහතන් වහන්සේ හමුවට ගිහින් මේ කාරණේ මතක් කළා. ස්වාමීනි මං බොහොම උත්සාහයෙන් මාස 4ක් භාවනා කළා. අනී මට කිසිම ප්‍රතිඵලයක් නැහැ. සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ තැනට මං වාගේ කෙනෙක්ගෙන් කර්මස්ථානේ ලබාගෙන භාවනා කිරීමට පුළුවන් කමක් නැහැ. මම මේ තැනට බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබා දෙන්නට ඕන. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ වෙත මේ තරුණ භික්ෂූන් වහන්සේ දැගෙන ගියා සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ එතනදී විමසනවා සාරිපුත්ත ඔබ ඇයි මේ තරුණ භික්ෂුවක් සමග මා වෙත මේ වෙලාවේ පැමිණුනේ? එතෙන්දී මේ සරියුත් මාහිමියන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේ මේ තරුණ භික්ෂුණම මගේ ශිෂ්‍යයෙක් මගේ ගෝලයෙක් මම තමයි මේ තැනැත්තා පැවිදි කළේ ස්වාමීනි. මේ තැනැත්තා තරුණ කල ඊටාම දක්ෂ ශිල්පීක් ස්වාමීනි, රන් කරුවෙක්, රන් ආභරණ බොහෝම ලස්සනට සකස් කරන්නට පුළුවන් දක්ෂ කෙනෙක්. ඒ විදිහේ වෘත්තියක යෙදිච්ච මේ තරුණයා මා කෙරෙහි පැහැදිලා මා වෙත පැමිණිලා ස්වාමීනි පැවිදි වුණා. මම මේ තැනැත්තාට අසුභ කර්මස්ථානයේ දුන්නා ස්වාමීනි. මාස 4ක් භාවනා කළත්
කිසිම ප්‍රතිඵලයක් නැහැ ස්වාමීනි. ඒ නිසා මා මේ ඔබ වහන්සේ වෙත රැගෙන ආවි මේ තැනට සුදුසු භාවනා කර්මස්ථානයක් නියම කරලා මේ තැනට පිහිට වෙනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේ ඉල්ලීමක් කරනවා. ඉතින්දි බුදු පියාණන් වහන්සේ බොහෝම වටින ප්‍රකාශයක් කරනවා පින්වතුනි. සාරිපුත්ත ඔබ මහා ඥානී තියෙන කෙනෙක්, නුවණ තියෙන කෙනෙක්. චතුරාර්ය සත්‍ය ධර්මය කිසිම රහතන් වහන්සේ නමකට සිදු නොකළ හැකි ආකාරයට පැහැදිලි කර දීමේ සමත්කම් තියෙන කෙනෙක් ඔබ. බුදුරජාණන් වහන්සේ හැරුණහම මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යය ඔබට ඊටාම විසදව මහා පුදුම විදිහට පැහැදිලි කර දෙන්න පුළුවන් නුවණක් ඔබට තියෙනවා සාරිපුත්ත. එසේ උවත් සාරිපුත්ත ඔබට ආසයානුසයි ඥානෙ නැහැ. ආසය අනුසය දන්නා නුවණ ඔබට නැහැ සාරිපුත්ත. ඒ ආසය අනුසය දන්නා නුවණ පවතින්නේ සියල්ලදත් සරුවඥයන් වහන්සේට පමණයි, සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි ආසයානුසයි ඥානෙ පවතින්නේ. ආසය අනුසය දක්නා නුවණ. ඒ කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබෙනවා. තමන් වහන්සේ ළඟට කවර බඳු කෙනෙක් පැමුණුණත් උන් වහන්සේට පුළුවන්කම තිබෙනවා මේ තැනැත්තා මීට පෙර ආත්මවල පෙර ජාතිවල මොන විදිහට ජීවත් වුණු කෙනෙක්ද, මොන විදිය ආත්ම භාව මෙයා ලබාගෙන තියෙනවද, මෙයා මොන විදිහට ජීවත් වෙලා තියෙනවද, මෙයාගේ අතීත සංසාරික ජීවිතේ කොයි ආකාරයෙන්ද ගත කරලා තියෙන්නේ, ඒ තැනත් අතීත සංසාරවල මොන විදිහේ පින්කම් කරගෙන තියෙනවද, මොන විදිහේ භාවනා කර්මස්ථාන භාවනා වඩලා තියෙනවද, භාවනා ප්‍රගුණ කරගෙන තියෙනවද, මේ තැනත්තාට මේ තැනත්තාගේ මනස මොන විදිහේ කෙලෙස් වලින් පිරීලා තියෙනවද, මෙයාට ආශාව වැඩි කෙනෙක්ද, මෙයා රාගේ වැඩි කෙනෙක්ද, එහෙමත් නැත්නම් දේශය තරහව වැඩි කෙනෙක්ද, එහෙමත් නැත්නම් මෝහය වැඩි කෙනෙක්ද, ඔය විදිහට ඒ තැනැත්තා ළඟ තිබෙන ක්ලේශ ධර්මයන් අඩු වැඩි නැතිව දැකීමේ හැකියාව ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ තුල පවතිනවා. බුදු පියාණන් වහන්සේ දන්නවා මෙන්න මේ තැනැත්තා ආශාව වැඩි කෙනෙක්, මෙයා රාගී වැඩි කෙනෙක්, මෙයා තරහව වැඩි කෙනෙක්, මෙයා මෝහය වැඩි කෙනෙක්. ඔය විදිහට පින්වතුනි මේ තමන් වහන්සේගේ ආසයානුසී ඥානයෙන් අර තැනැත්තාගේ මුළු මහත් සංසාරික ජීවිතේම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙම දැනගෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මෙයාට මෙන්න මේ විදිහේ භාවනා කර්මස්ථානයක් දුන්නොත් හොඳයි. මෙයා සද්ධා චරිතයක්, මෙයා රාග චරිතයක්, මෙයා මෝහ චරිතයක්, මෙයා දේශ චරිතයක්. ওই විදිහට අර ඒ පුද්ගලයන්ගේ චරිත හඳුනාගෙන පෙර ජාතිවල මෙබඳු වූ සිතුවිලි ඇතු, මෙබඳු වූ කාය කර්ම ඇතු මෙයා ගත කරලා තියෙනවා කියලා දැනගෙන ඒ තැනැත්තාට ගැළපෙන භාවනාවක්මයි බුදුරජාණන් වහන්සේ නියම කරන්නේ. හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ඊටාම හොඳින් ලෙඩේ හඳුනගෙන ඒ ලෙඩේට නිසි ප්‍රතිකර්ම නියම කරනවා වගේ. දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා මේ රෝගයයි මෙයාට මේ වැළඳිලා තියෙන්නේ, මේ රෝගීට මං මෙන්න මේ ඖෂධය නියම කරන්න ඕනේ, දෙන්නට ඕන කියලා රෝගයට අදාළ ඖෂධ නියම කිරීමෙන් ඒ රෝගයෙන් නිට්ටාවටම සුව වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේත් අපේ දක්ෂ වෛද්‍යවරයෙක් වගේ, අර රෝගී පරීක්ෂා කරන වෛද්‍යවරයෙක් වගේ
ඒ තනත්තාගේ හිත තුළ මනස තුළ පවතින කෙලෙස් ධර්ම හොඳින් පිරික්සා බලා අර සංසාරිකව එයා ප්‍රගුණ කරපු ගුණ ධර්ම දිහා බලලා බුදුරජාණන් වහන්සේ භාවනාව නියම කරනවා කර්මස්ථාන දෙනවා. දැන් සංසාරේ රාග බහුල කෙනෙක් නම් රාගේ වැඩි තියෙන කෙනෙක් නම් එයාට පිළිකුල් භාවනාව දෙනවා. දේශේ වැඩි කෙනෙක් නම් ඒ තැනැත්තාට මෛත්‍රී භාවනාව දෙනවා. මෝහී වැඩි කෙනෙක් නම් විදර්ශනා ආනාපාන සති ආදී භාවනා කර්මස්ථාන නියම කරනවා. සද්ධාව වැඩි කෙනෙක් නම් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී අනුස්සති භාවනා මුලට ඒ කර්මස්ථාන දීලයින් පස්සේ විදර්ශනාවට හරවනවා. ඔය විදිහි පින්නතුනි අනුන්ගේ හිත් දැනීම අනුන්ගේ ආශය අනුසය දැකීමේ නුවණ සාරිපුත්ත ඔබට නැහැ. ඒ පවතින්නේ බුද්ධත්වයට පත්වුණු මාහට පමණයි. ඒ නිසා මා මේ තැනැත්තාට නිසි ප්‍රතිකර්මය නිසි භාවනා කර්මස්ථානී දෙන්නම්. ඔබ මේ භික්ෂූන් වහන්සේ මේ විහාරේ මා ළඟ නවත්තලා යන්ටේ කියලා. සරියුත් මහරහතන් වහන්සේ පිටත් කර යැව්වා බුදුරජාණන් වහන්සේ. අර ස්වර්ණකාර භික්ෂුව දැන් බුදුරජාණන් වහන්සේ ළඟ නැවතුණා. බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණා මෛත්‍රියෙන් කතා කළා. කතා කරලා බොහෝම ලස්සන අලුත් සිවුරුකුත් දුන්නා මේ චීවරේ පොරව ගන්නටේ කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාලා ඔබ මා සමගින් අද පිණ්ඩපාතේ වැඩම කරන්න. බුදුරජාණන් වහන්සේ සමග එක්තරා තැනකට පිණ්ඩපාතේ ගියා. ඊටාම රසවත් ප්‍රණීත ආහාර පාන ලැබුණා. ඒ පිණ්ඩපාතේ ලබාගෙන ඒ පිණ්ඩපාතයත් වළඳලා දන් වළඳලත් සුළු විවේකයකින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ස්වර්ණකාර භික්ෂුව කැඳවල කියනවා ඔබට මම භාවනාවක් දැන් කියලා දෙනවා. මේ භාවනා කර්මස්ථානයේ ඔබ වඩන්ට ඕන. බුදුරජාණන් වහන්සේ පින්නතුනි උන්වහන්සේගේ 이르දි බලයෙන් මුකුමක්ද කළේ ඒ ජේතවනාරාමේ ළඟම ඒ ඉදිරියේම එක්තරා පොකුණක් මෙව්වා. ඒ පොකුණක ලස්සන නිලුම් මල් පිපිලා තියෙනවා. බොහෝම ලස්සන සුන්දර නිලුම් මල් පිපිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුදැන වදාළ මහණ ඔබ මේ නිලුම් පොකුණ දෙස බලාගෙන මේ නිලුම් මල් දිහා බලාගෙන ඉන්න. පින්තුනි මේ භික්ෂූන් වහන්සේට දුන්න භාවනා කර්මස්ථානයේ උන්න ওই භාවනාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පින්තුනි දැන් අර පොකුණ දිහා බලාගෙන ඉන්නවා. මේ පොකුණේ ලස්සනට නිලුම් මල් පිපිලා තියෙනවා. ඉතින් ටික වේලාවක් යනකොට මේ නිලුම් මල් වලින් පින්තුනි මේ බඹරු වෙනවා රොන් අරගෙන යනවා. ඒ වගේම ජලය බීරෙනවා. ඒ වගේම ලස්සනට හිරු රැස් වැටුනහම මල විකසිත වෙනවා. බොහොම ලස්සනට නිලුම් මල් පිපිලා තියෙනවා. මේ නිලුම් මල් කෙරෙහි බොහොම ආශාවෙන් මේ දෙස යොමු වෙච්ච හිතින් මනසින් මේ දිහා බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට මේ ස්වාමීන් වහන්සේ දකිනවා. අනී මේ නිලුම් මලේ පෙති 1 2 වැටෙනවා. මේ නිලුම් මල අර ලස්සනට වර්ණවත්ව පිපිලා තිබුණු නිලුම් මල ටික වේලාවක් යනකොට මේ වර්ණය වෙනස් වීගෙන යනවා. රත් පැහැයට තිබුණු නිලුම් මල ටික වේලාවක් වෙනකොට පාට අඩු වීගෙන යනවා. සුදු පාට වෙනවා. ඊළඟට මේ නිලුම් මල අර පෙති එකිනෙක ගැලවි වැටෙනවා ජලයට. අර ලස්සනට තිබුණු නිලුම් මල පෙති ටික ඔක්කොම වැටෙනවා. අනේ අර නිලුම් දණ්ඩ පමණක් ඉතුරු වෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ දෙස හිත යොමු කරගෙන කල්පනා කරනවා. අනේ බලන්ට මම මේ බොහෝම ලස්සනයි කියලා හරීම කැමැත්තෙන් බලාගෙන හිටියේ නිලුම් මල් ටිකට මොකද මේ වුනේ? අනේ නිලුම් මල් පර වුණා, පෙති බිමට වැටුණා. ඒ වගේම දුර්වර්ණ වුණා. මේ ලස්සනට තිබුණු දෙයක් බලන්ට සුළු මොහොතකින් වෙනස් වෙලා ගිය හැටි, අනිත්‍යත්වයට ගමන් කළ හැටි. අන්න විදර්ශනා ඥානෙ පහළ වුණා.
විදර්ශනා නුවණ පහළ වුණා. මේ ලෝකේ මේ සංස්කාර ලෝකයෙහි මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත මේ සියලු වස්තුන් ඒකාන්තයෙන් වෙනස් වෙනවා, අනිත්‍යයි. ස්ථිර පැවැත්මක් නැහැ. මේක මොහොතක් පාසාම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේ ජීවිතයත් අනිත්‍යයි. අනේ මම මේ ලස්සනට හැඩට බොහොම ශක්තිමත්ව නිරෝගීව තරුණයෙක්ව හිටියට තව ටික කලකින් මං වයස්ගත වෙනවා. නාකි මහලු වෙනවා, වයසට යනවා, මා ජරාවටපත් වෙනවා, ලෙඩ රෝග වැළඳෙනවා, මා මරණයටපත් වෙනවා. මාගේ ජීවිතේද අනිත්‍යයි. මේ සංස්කාර ලෝකේ අනිත්‍යයි. ඔය විදිහට අනිච්චානුපස්සනාව වැඩුවා. ඒ මොහොතේම සියලු කෙලෙසුන් නසා මහා රහත් ඵලයෙන් අමා මහ නිවන් සුව අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ගඳ කිලියේ ඉඳගෙන මේ සිද්ධිය දකින්න සුගන්ධ කුටියේ වැඩ ඉඳගෙන. උන්වහන්සේ පින්වතුනි ආලෝක ධාරාවක් නිකුත් කරලා මේ තැනටාට මේ මහා රහතන් වහන්සේ බවට පත්තුණු මේ ස්වර්ණකාර භික්ෂුවට බොහෝම වටිනා අනුශාසනාවක් කරනවා. මහණ ඔබ හිතලා බලන්ට මේ සුළු මොහොතකට පෙළ මේ කුමුදු මල, මේ නෙළුම් මල මේ පොකුණේ හටගෙන ලස්සනට සෝභමානව තිබුණා. ඒ මලින් සුවඳ හැමුවා, පරිසරයේ ලස්සන කළා. ඒ වගේම දිය බිඳු පවා වැටුණා. නමුත් කුමක්ද වුනේ? ඒ මලේ පෙති එකිනෙක බිම ඇද වැටුණා. ඒ නිසාම මේ ජීවිතයත් ඒ වාගේ තමයි. මේ සාංසාරික අපි ලබන ජීවිතත් ඒ වගේ තමයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඔය විදිහට ඔබ මේ බුද්ධානුශාසනාව පිළිපැදලා ඔබ ආද සියලු කෙලෙසුන් නසා මහ රහත් ඵලයටපත් උනාය කියලා භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි එදා මේ ස්වර්ණකාර වික්ෂුවගේ මහ රහත් ඵලයටපත් වීම ගැන බොහෝම උද්දාමයට නැත්තම් බොහොම සතුට ප්‍රකාශ කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පින්නතුනි සන්ධ්‍යා භාගයෙහි අර සරියුත් මහරහතන් වහන්සේ වැඩම කළා සාරිපුත්ත මහරහතන් වහන්සේට බදාලා, සාරිපුත්ත ඔබේ ශ්‍රාවකයා, ඔබේ ශිෂ්‍යයා, ඔබේ අන්තේවාසිකයා අද සියලු කෙලෙසුන් නසා මහා රහත් ඵලයටපත් වුණා. මේ පැය කීපය ඇතුළත ඔබ මාස 4ක් මේ තැනත්තාට භාවනාවක් කියලා දුන්න. භාවනා වැඩෙව්වා, භාවනා කෙරෙව්වා. නමුත් භාවනාව සමෘද්ධ වුණේ නැහැ. ඇයි මේ තැනත්තාට මා දුන් කර්මස්ථානී මේ තරම් ඉක්මනට සමෘද්ධ වුණේ නැත්නම් භාවනාවෙන් උසස් ප්‍රතිඵල ලැබුණේ? මේ තැනත්තා පින්වතුනි පෙර ජාතියක පෙර ආත්මයකත් පින්වතුනි මේ විදිහම රන් කරුවෙක් වෙලා හිටියා. ඒ කාලේදී එයා නෙළුම් මල් හදනවා, රත්තරන් නෙළුම් මල් හදනවා. ඉතින් මේ නෙළුමක් හදපු අවස්ථාවකේ නෙළුම් මල හදලා එයාගේ ලස්සන බල හිටියා. අනේ හරි ලස්සන නිර්මාණයක් මං කළා කියලා. නමුත් එයාගේ අතේ තිබුණු දාඩිය ඒ නෙළුම් මලට වැටුණා. දාඩිය වැටලා ඒක අපිරිසිදු වුණා. එතෙන්දී කල්පනා කළා අනේ මේ කොච්චර ලස්සන නෙළුම් මලක් හැදුවත් මම මේ මගේ අතේ තිබුණා වූ දහඩිය මෙහි තැවරිලා මේ අපිරිසිදු වුණා. මේ ශරීරයේ මොනතරම් දුගඳ හමන අපිරිසිදු දෙයක්ද කියලා කල්පනා කළා. මේ ශරීරය අපි හිතාගෙන හිටියට නොඑක් සුවඳ විලවුන් ගෙල්ලුවට, නොඑක් ආකාරයේ ලස්සන ඇඳුම් එන්දුවට, මොනතරම් ප්‍රණීත රසවත් පෝෂ්‍යදායක ආහාර ගෙනත් දුන්නත්, පෝෂණී කළත් මේ අනිත්‍යයිනේ, වෙනස් වෙනවනේ, මේ වගේම විපරිණාමයටපත් වෙනවනේ කියලා මේ අනිත්‍ය ගැන මෙනෙහි කළා. අර නෙළුම් මලේ දහඩිය වැටීම නිසා. ඒක පෙර ජාතියක මෙයා භාවනාවක් හැටියට පුරුදු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ සංසාරී පුරුදු කරපු භාවනාවම තමයි මුන්වහන්සේට අනුදැන වදාළේ.
ඇයි එහෙම අනුදැන වදාළේ? අර ආසයානුසී ඥානයෙන් උන්වහන්සේ දැක්ක නිසා. බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන විශිෂ්ටත්වය, උදාරත්වය. බුදුරජාණන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ද ආචාර්යවරයෙක්ද කියන බව මේන් පැහැදිලි වෙනවා. ඒ වගේම මේන් පැහැදිලි වෙනවා සරියුත් මහරහතන් වහන්සේට පවා කෙනෙකුට නොවරදින භාවනා කර්මස්ථානයක් දෙන්න බෑ. හරියන්ටත් පුළුවන්, ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි, ඊටාම නොවරදිනම කර්මස්ථාන දෙන්න පුළුවන් එකම තැනැත්තා තුන් ලෝකාග්‍ර භාග්‍යවත් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි උන්වහන්සේ විශිෂ්ටත්වයට, සුවිශේෂත්වයට කිසිම කෙනෙකුට සම කරන්නට බැරි අසම සම ශාස්ත්‍රෝන් වහන්සේ නමක් වෙන්නේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ නිමිති කරගෙනයි මේ ගාථාව වදාළේ. බලන්ට උන්වහන්සේ මේ ජීවිතේක අනිත්‍යත්වය කෙනෙකුට අවබෝධ කරවපු ආකාරය. අර මහත් වූ බොහොම ආශාවන්ගෙන් බහුලව හිටිය, ඒ වගේම පෙර ජාතියේදී අර විදිහේ අලංකාර නිර්මාණ කරවපු, ඉදි නිර්මාණයන් සකස් කරපු කෙනෙකුට ඒ තැනත්තා පෙර ජාතියේ කළ ඒ භාවනාවම මේ ආත්ම භාවයේදී වඩන්නට නියම කළා. එයින් උදාර ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා පින්නතුනි, ඒ ආසය අනුසය දක්නා නුවණ ආසයානුසී ඥානීන් සමලංකృత ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ පමණයි සියලු ලෝ සතුන් සසර දුකින් එතර කරවීමේ නිව නොවරදින උපදේශ දෙන්න පුළුවන්කම තියෙනවා. අනිත් හැම රහතන් වහන්සේ නමකටම එහෙම කරන්න බෑ පින්නතුනි, කිසිම රහතන් වහන්සේ කෙනෙකුට. එයින් පේනවා උන්වහන්සේගේ විශිෂ්ටත්වය. ඒ වගේම පින්නතුනි, සංසාරේ අපි ප්‍රගුණ කරපු ගුණ ධර්ම, අපි සංසාරේ දාන ආදී පින් කර තිබෙනවා නම්, සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කර තියෙනවා නම්, බණ භාවනා කටයුතු වල යෙදিলা තියෙනවා නම්, මේ ආත්ම භාවය අපිට ඒන් ප්‍රතිඵලයක් නොලැබුණත් මතු ආත්ම භාවයක එය ඒකාන්තයෙන් අපිට සැප පිණිස පවතිනවා, අපේ යහපත පිණිස පවතිනවා. ඒව පසුව අපට උපකාර වෙනවා. අපරාපරිය වේදනීය වශයෙන් සංසාරේ අපි පසුපස්සේ එවිදින් අපිට ඒකාන්ත යහපත් සැප විපාක ගෙන දෙන්න, නිර්වාණ අවබෝධය කරගන්න ඒ පින් කුසල් ඒකාන්තයෙන් පාරමී වශයෙන් උපකාර වෙනවා. පින්නතුනි, නිවන් දකින්නට පාරමී තිබෙන්න ඕන. බුදු වෙන්නත් පාරමී සම්පූර්ණ කරගන්න ඕන. පසේ බුද්ධත්වයේ ලබන්නත් පාරමී සම්පූර්ණ වෙන්න ඕන. මහරහත් ඵලයටපත් වෙන්නත් පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන තියෙන්න ඕන. ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීව පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන තිබුණොත් ඒ තැනත්තාට නොවරදින හොඳ ගුරු උපදේශයක් ලැබුණොත් ඒ අනුව ගමන් කිරීමෙන් සපිලි වලින් සාන්ත නිවන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනි, ඒ බඳු නිවන් මඟක් අපට ගෙනහැර දක්වා වදාළ ඒ අංගීරස ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපගේ කායාදී ద్వාරත්‍රයෙන් নমස්කාර කරමි, নমස්කාර වේවා. ඒ වගේම එවදු උතුම් ධර්මයක් ලෝකේට දේශනා කොට වදාළ ඒ ධර්ම ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේම පිහිට කරගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගෙන අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවන් සුව අවබෝධ කරගන්ට, සාක්ෂාත් කරගන්ට අපට මේ ධර්මානුශාසනය ධර්මීත සවන් දීමේ කුසලයද ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්ට. එසේ ප්‍රාර්ථනා කරගෙන මේ රැස් කරගත් පින් ලෝකේ ශාසනය අපව ආරක්ෂා කරන
ලෝ සසුන් සුරකින සම්්‍යක් දෘෂ්ටික සියලු දෙවියෝ මේ පින භාරගෙන අපත් ශාසනයත් ආරක්ෂා කෙරෙත්වා අපට දෙහිමි ආරක්ෂාව සලසා දෙනසේක්වා කියලා දෙවියන්ටද පින් දෙන්න. එත්තාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. පින්තුණිය වගේ මාදමී උතුම් ධර්ම දේශනාමේ ධර්ම දානමේ මහා පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරන්ට යෙදුනි. කොළඹ හත ලොන්ඩන් ප්‍රදේශයේ පදිංචි බුද්ධීෂා විජේරත්න දියණිය ඇතුළු ඒ පවුලේ පින්තුණි විජේරත්න මහත්මයාණන් නිමෙතිනිය ඇතුළු ඒ පවුලේ හැමදෙනා විශේෂයෙන් බුද්ධීෂා විජේරත්න දියණිය මේ පින්කමෙහි දායකත්වයේ භාරගෙන බොහොම සැදැහැසිතින් බොහොම ගෞරවයෙන් මේ පින්කම සිද්ධ කළේ. මීට වසර 3කට පමණ පෙර පරලෝසපත් වුණු ආදරණීය සීයා වන KDP විජේරත්න මහත්මයාණන්ට පින් පැමිණවීම සඳහා පින් එතුමන් ප්‍රධාන කොට ඇති මේ හැමදෙනෙක් නමින්ම මේ පරලොවගේ සියලු ඥාති මිත්‍ර බන්දු වර්ගයාද මේ උතුම් පින භාරගෙන සැපයින් සැපයටපත් වේවා කියන කරුණා මෛත්‍රියෙන් සිහි කරලා පින් දෙන්න. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන් ඒ බුද්ධීෂා විජේරත්න දියණිය ඇතුළු මේ පවුලේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා දැනට රෝගාතුරව රෝගී තත්වයෙන් පසුවන තම ආදරණීය ආච්චි අම්මාට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂත් සැලසේවා, නිරෝගී සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ඒ ආච්චි අම්මාට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරලා මේ උදාර ධර්ම දානමී පින්කම සිද්ධ කර තිබෙනවා. විශේෂයෙන් මේ විජේරත්න මහත්මයාත් එම මහත්මියත් මේ බෞද්ධ රූපවාහිනී නාලිකාවට මේ විහාරස්ථානීට බොහොම හිතවත් සද්ධාවෙන් උපකාර කරන දායක පින්වත් පිරිසක් මේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සත්කාරක අරමුදල ආරම්භ කරන අවස්ථාවේදී පළමුවෙන්ම රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරලා මේ පින්කමකට දායක වුණා. මේ පින්කම ආරම්භ කළා. ඉතින් එදා ඉඳලා අද දක්වාම නොයෙක් ප්‍රදේශවල ජනතාව මේ සිද්ධිය අහලා දැකලා මේ උතුම් ධර්ම සංග්‍රහය ගැන සතුටු වෙලා මේ ස්ථානීයට එවිදින් මුදල් පරිත්‍යාග කළා. ඒ එකතු වුණු මුදල් වලින් තමයි පළමුවෙනි පියවර වශයෙන් මේ බස්නාහිර පළාතේ සියලු දෙනාටම ඕනෑම රූපවාහිනියකින් අද බෞද්ධ නාලිකාව නරඹන්න පුළුවන්කම ලැබිලා තියෙනවා නොමිලේ. ඒ වගේම සැටලයිට් තාක්ෂණයේ ඔස්සේ ලංකාවේ ඕනෑම පළාතක ඕනෑම කෙනෙකුට බෞද්ධ නාලිකාව ඩයලොග් රූපවාහිනියෙන් සහ පියෝ රූපවාහිනියෙන් ලබා බලන්නට නරඹන්නට බණ අහන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපේ බලාපොරොත්තු ඊළඟ පියවර තමයි තාම ඉක්මනින් දකුණු පළාතට ඒ වගේම කන්ද උඩරට මහනුවර ප්‍රදේශයේ මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව ඕනෑම රූපවාහිනියකින් ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක නොමිලේ ධර්ම ශ්‍රවණී කරන්ට දැක බලා ගන්නට බණ අහන්ත මේ බෞද්ධ නාලිකාවෙන් ප්‍රයෝජන ලබා ගන්නට ඉඩ හසර සලසා දීම. ඒ සාමාන්‍ය නාලිකාවක් බවට පත් කරලීම. ඒ සඳහා උපකාර කරන පිරිස අප්‍රමාණව මොකද මේ බණ අහලා ධර්ම ශ්‍රවණී කළා මේ බෞද්ධ නාලිකාව තුලින් හොඳ බෞද්ධයන් වුණු පිරිස දහස් ගණනක් නොව ලක්ෂ ගණනක් ඉන්නවා.
ඒ වගේම සද්ධාව නැති අය තුල සද්ධාව ඇති වෙලා තියෙනවා. ධර්මඥානී නොතිබුණු අය තුල ධර්මඥානී ඇති වෙලා තියෙනවා. භාවනා ඥාන නැති අය භාවනා දියුණු පමුණු කරගෙන තියෙනවා. මිහි භාවනා වැඩසටහන් වලට සවන් දීලා ධර්මී අසල යම් ගැටලු තැන් තිබුණු අය ඒ ගැටලු निराකරණය කරගෙන හොඳ ධර්මඥානයක් පහළ කරගෙන තියෙනවා. ඒ නිසා පින්නතුනි බෞද්ධයා නාලිකාව නිසා විශාල ධර්මකාමී පිරිසක් සදෙහිති බෞද්ධයන් පිරිසක් ධර්මඥානීන් භාවනාඥානීන් පිරිපුන් සද්ධාවන්ත බුද්ධ ශ්‍රාවක පිරිසක් ඇති වෙලා තියෙනවා. ඉතින් බුද්ධ ශ්‍රාවක සමාජයක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ රටේ පමණක් නොව විදේශ පිට රටවල පවා මේ දහම් පිපාසාවෙන් පෙළෙන ජනතාවට මේ ධර්මයේ බෙදා හදා දීම පින්නතුනි අනන්ත පින් සිද්ධ වෙන මහා පින්කමක්. ඒ වටිනාකම මේ ඇත්තෝ දන්නවා. මා මුලදී සිහිපත් කළ ආරම්භයේදී ඒ නිසා එබඳු ධර්ම දානමය මහා පින්කමකටද මේ පින්නතුන් මූලිකව ක්‍රියා කළ පිරිසක්. ඒ නිසා ඒ හැම දිනාටමත් මේ පින්කමේ දායකත්වයේ දරන මේ විජේරත්න මහත්මයා මහත්මිය බුද්ධීශා විජේරත්න මිනිවිය කියන ඒ දරු පිරිසටත් මේ උතුම් ධර්ම දානමේ කුසල බලයෙන් මෙලව සියලු යහපත සැලසේවා. මෙලවින් බලාපොරොත්තු වන සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒකාන්තයෙන් සමුද්ද වේවා. මේ ජීවිතේ වාසනාවන්ත වේවා. පරලොව ජීවිතයේදී කාන්තයෙන් සුවපත් සපවත් භාවයටපත් වේවා. සසර වසනාතුරු නිවන් දක්නාතුරු කිසිම ආත්ම භාවයක නිරය ත්‍රිසං ලෝකේ പ്രേත යෝනිය අසුරනිකාය වැනි අභව්‍ය දුක්ඛිත ස්ථානයක නොයිපදේවා. පිටසක්වලක නොයිපදේවා. ඒ වගේම අංග විකල මන්ද බුද්ධික අහේතුක ආත්ම භාවයක් නොලැබේවා. නිවන් දක්නා තුරුම දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකාදී සැපවන්ත ස්ථානයක සැපවන්ත ජීවිතම ලැබේවා. ඒ වගේම තම තමන් බලාපොරොත්තු වන සිතන පතන සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා. ඒ වගේම හොඳ දේ කියා කර දෙන දානාදී පින් කරන සීලාදී ගුණ පුරණ සමත විදර්ශනාදී භාවනා වඩන බුදුපසී බුදු අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක වෙනි කල්යාණ මිත්‍ර උතුමන් නිවන් හිමි කොට ආශ්‍රය කරන්ට ලැබේවා. නිවන් දක්නා තුරුම වර්ණයින්ද ආයුෂයින්ද සැපයින්ද බලයින්ද ධන ධාන්‍යයින්ද පිරිවරින්ද මේ ආදී සියලු සම්පත් වලින් අනුනව ජීවිතේ ගත කරලා ඒ වස්තුන් කෙරෙහි ආලය ඇති කර නොගෙන දාන සීල භාවනාදී පින්කම් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ සම්පූර්ණ කරගෙන මේ බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලු පින් අප හැමතෙම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තී. පින්නතුනි, අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදුණු දේශකයන්න් වහන්සේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති බෞද්ධ ගුවන්විදුලිය සහ බෞද්ධ රූපවාහිනී නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය පඬිත දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට තවත් චිරහත් කාලයක් මෙවැනි ශාසනික සේවාවන් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. සාදු. ඒත් සමගින්ම ධර්මදේශනාව මෙතකින් නිමාවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.